අයිබෝවන් පුතේ අපි පළවෙනි සෙෂන් එකේදී නම් බයෝ කරමු දෙවෙනි සෙෂන් එකේදී රසායන විද්‍යාව කරමු නැත්නම් ඕගොල්ලෝ අමතක වෙනවා. දැන් අද පරික්‍රම සෙෂන් දෙකම බයෝ කළා ඊළඟ එකේ පේරන්ට්ස් මීටින් එක තියෙනවා. ලබන සතියයි මේ කෙමිස්ට්‍රි වලට ගියාම මේ කාටවත් මතක නෑ පුතේ. ඒකින්ද අපි පළවෙනි සෙෂන් එකේදී බයෝ කරමු. මට කියන්නකො කට්ටිය මේ කොතනින්ද අන්තිමට නැවැත්තුවේ කියලා. අන්තිමට නවතුරු තැන කියන්න. කතා කරන ළමයි කතා කරන දරුවෝ කියන්න කොතනින්ද නැවැත්තුවේ කියලා. ගයි රාජධානි ඇනලිඩා කරාද? ඇනලිඩා කරාද? ඔව් සර් ඇනලිඩා ඉවරයි. හරි. ඇනලිඩා ඉවරයි. සර් මොල්ස්කා කියලා මාතෘකාව ලියලා නැහැ. පුතේ කවුද කිව්වේ? සර් මොලුස්කා කියලා නම් කියන්න ලෑස්ති වෙන්න එපා පුතේ. මිනිමරුමක් කරගන්න හදන්න එපා. මම පුතේ ශීරපායි. හරි. thank you viewer අන්න පාවලක් දෙනවා පුතේ විහාර කිව්වේ කියලා පාවලක් දෙන්න හරි මොලස්කා කියලා මාතෘකාව ලියලා තියෙන්නේ මැසේජ් දානවා ඩක්කල විහාර තමයි කිව්වේ කියලා කියනවා හරි මොලස්කාවන් කියන්නේ ඉතින් පුතේ මෘද්වංශීන් කියලා කියන්නේ මෘදුයි ලෝකේ සියලුම මොලස්කාව ආහාර පිණිස ගන්න ගන්නවා හිස පේශිමය පාදය අන්තරංග ගොනු කොටස් ටිකයි මේක මත ෂෙල් එකක් එහෙම තියෙන්න පුළුවන් හිස පාදය පේශිමය පාදය මස්කියුලර් ෆුට් එක අන්තරංග ගොනුව ඔය වගේ ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි හරි එතකොට කවුද මේකේ ඉන්න සෙට් එක ගොළු බෙල්ලා හංගොල්ලා ඊට පස්සේ දැල්ලා ඌවල්ලා දෙපියන් බෙල්ලා අටපියල්ලා ඔය වගේ ඔක්කොම ඉන්නවනේ ඉතින් පුතේ සියලුම මොලස්කාව ආහාර පිණිස ගන්නවා දැන් දැල්ලෝ කාලා තියෙනවනේ පුතේ නේද හරි දැල්ලෝ කාලා තියෙනවනේ දැල්ලෝ කාලා තියෙනවන්නේ නේද? මම කියන්නේ මස් මාළු කන්නේ තියක් නෙමෙයි. එතකොට ඒ වගේ තමයි අනිත් අය. අපි කෑවේ නැතුණාට ගොළු බෙල්ලෝ, හංගොල්ලෝ වගේ අය අධිකව ආහාර වලට එකතු කරගන්නවා. ඊට පස්සේ ඔය මමත් එක පාරක් දැකලා තියෙනවා ඔය හුවල්ලෝ එහෙම පුතේ ආහාර පිණිස එක් කරගන්නවා. මම කෑවේ නැහැ මම දැකලා තියෙනවා කියන හොටෙල් එක. ඊට පස්සේ බෙල්ලෝ නම් ඉතින් ඕනතරම් දැකලා තියෙනවනේ මේ වීඩියෝස් වල එහෙම කාලා තියෙන අය ඇති. හරි. මේ මාංශමය කොටසක් තියෙන. තේරුණාද? මේ බූවල්ලා පොඩි වෙනස් ලක්ෂණයක් දක්වනවා. යාට ග්‍රාහික 8ක් තියෙනවා. 8ක් තියෙනින්ද යාට කියන්නේ ඔක්ටපස් කියලා. ඔක්ටා කියන්නේ ලතින් වලින් 8යි කියන එක පුතේ. එතකොට ඒගොල්ලොන්ගේ ග්‍රාහිකාවල චුෂකර කොටස් තියෙනවා දැල්ලා බූවල වගේ අයගේ ග්‍රාහිකාවල මෙතන සකස් තියෙනවා. එතකොට මොනවා හරි පෘෂ්ඨයකට ඇලෙන්න එක වැදගත් වෙනවා. හරි. ඊට පස්සේ මෙයාට අඩු 8ක් තියෙන ඔක්ටොපස් කියලා කියන්නේ දැල්ලට ගත්තොත් එහෙම ග්‍රාහිකා 10ක් තියෙනවා. දෙකක සාමාන්‍ය විෂ සහිත කොටස් තියෙනවා. ඒගොල්ලෝ පුතේ තැනක ඉඳන් තව තැනකට යනකොට පාවිච්චි කරනවා ජෙට් ප්‍රොපනෝෂන් කියන එක. සිංහලෙන් ඉතින් ජෙට් යාන්ත්‍රණය කියලා තමයි කියන්නේ වෙන්නේ. ඇඟ ඇතුළට වතුර නම් වේගෙන් වතුර විදිනවා. වේගෙන් වතුර විදිනකොට ඕගොල්ලෝ දන්නවා නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මොකද වෙන්නේ? එයාව මෙහෙම තල්ලු වෙලා යනවා. ඒකම තව ඒගොල්ලෝන්ගේ තීන්ත මඩි තියෙනවා. තීන්ත මඩි සහිත සෛල තියෙනවා. අපි දැකලා තියෙනවද දන්නේ නැහැ. එජිකුලේෂන් එකක් තියෙනවා. මේ මොනවා හරි සටනකදී හරි Tamanට අවාසිදායක තත්වයක් වගේ ඇති වෙනකොට එයාගේ තීන්ත පිරුණු මඩි මුදා හැරීමක් කරනවා. එතකොට මොකද වෙන්නේ පුතේ තනිකර ඒ වතුර තියෙන ඒ ප්‍රදේශ දැන් අපි දන්නවනේ වතුරේකට තීන්ත බිඳුවක් දැම්මම තීන්ත ටික මෙහෙම විසිරලා යනවා. අන්න ඒ විදිහට එතකොට තීන්ත දැම්මම තීන්ත විසිරලා යනවා. එතකොට මොකද කරන්නේ පුතේ? එතකොට එයා කරන්නේ ඒ අතරේ ජෙට් ප්‍රොපනෝෂන් දාලා ඉතාල වේගවත් ලෙස එතනින් ඉවත් වෙලා යනවා.
තා වේගවත් ලෙස ඉවත් වෙලා යනවා. යාට වේගෙන් ඉවත් වෙලා යන්න පුළුවන්. ඒකට ආරක්ෂාව සඳහා තියෙන විවිධ අනුවර්තන තමයි මේවා. අපි බලමු පොඩ්ඩක්. ඔය දැල්ලා ඉන්නවා, දැල්ලාගෙත් ඉන්නවා සෙපියා, ලොලිගෝ එහෙම ආකාර තියෙනවා. සාමාන්‍ය වාදී කටල් ෆිෂ් කියලා කියන්නේ මේ. කවුද කියන්නේ? එෂන්දි පළවෙනි තිත කියන්න පුතේ මොලස්කාවන්. පළවෙනි තිත කියන්න එපා. උඩ ඡේද කියවන්නකො. උඩ ඡේද කියවන්නකො. මෘදු දේහය දරන ත්‍රිපස්තරික සතුන් අයත් වන වංශයයි. කොළුබෙල්ලා, දෙපියන් බෙල්ලා, අටපියල්ලා, හංගොල්ලා, දැල්ලා, බූවල්ලා වැනි සතුන් මෙම වංශයට අයත් වේ. ත්‍රිපස්තරිකයි ස්තර 3යි. මතක ද්විපස්තරයි හිටියා. මෙයා ත්‍රිපස්තරිකයි ස්තර 3කින් යුක්තයි. ලක්දුනි කියන්න පුතේ තිත් සෙට් එකේ පළවෙනි තිත. භෞමික මිරිදිය හා කරදිය පරිසරවල වාසය කරයි. භෞමික කියන්නේ පොළොව සම්බන්ධ ඒවා ඉන්නවා. දැන් ඉතින් ගොළුබෙල්ලා මේ හංගොල්ල එහෙම දස්වල පොළොවේත් ඉන්නව නේද? ගෙවතු ගොළුබෙල්ලා ඉන්නව නේද? එතකොට මෙයා කරදියෙත් ඉන්නවා, මිරිදියෙත් ඉන්නවා. මෙයා ඒතකොට සෑම පරිසරයක්ම අහස යන සෑම පරිසරයක්ම ජයගත්තු ස්වභාවයක් තියෙනවා. අධිශීත පරිසරවල දකින්න ලැබෙන්නේ නැහැ. චමත් පොත් තියනවද පුතේ? ගමේදී ඉන්නේ කියවන්න පුළුවන්ද කොහමද? බැලුවේද? හරි කමන්නේ එතක. දැන් මෙහෙසයි. මිනිහා බොරුව කරන්නේ ගමේ. ගමතේ දැන් මෙහි. මිනිහා ගමේ ඉන්නා වගේ රඟපානවා පුතේ. චනුදි ඊළඟ තිත කියන්න පුතේ. චනුදි බහුසෛලිකය ත්‍රිපස්තරයේ මෘදු දේහ දරයි. මේ නිසා මෘද්වංශීන් ලෙස හැඳින්වෙනවා. මෘද්වංශීන් කියලා හඳුන්වනවා. මෙහෙමයි පුතේ සයන්ස් ඉගෙන ගන්න මේ අපේ මම කියන්නේ මම BSc Bachelor of Science විද්‍යාවේදී අපිත් එක්ක ඉගෙන ගන්නාපු අය ඩිග්‍රී අතහැරලා ගියා ඉන්නවා. ඔය හાર્ට් කපන්න වෙලා අක්මාවල් මිනිවල කොටස් එහෙම කපන්න වෙලා මේ මිනදට කවුරු හරි යාළුවෙක් කියන්නකෝ අද මිනදට ලොග් වෙන්න දියන්නේ. හරි. එතකොට පුතේ මේ දැන් ගොළු බෙල්ලෙක් අතින් අල්ලන්න කිව්වහම මොකද කියන්නේ? ඊයා එහෙම නෙමෙයි. ගොළු බෙල්ලෙක් අතින් අල්ලලා බලන්න මෙහෙම. මෘදු ස්වභාවයක් එයාගේ තියෙන්නේ. ගොළු බෙල්ලගෙන කටුව තියෙන දමාරුනේ. හංගොල්ලෙක් වගේ වුණොත් ඔබලා බලන්න පුතේ එයාගේ අස්තිමේ කොටසක් අහුවෙනවද? නෑ. අස්තිමේ කොටසක් අහුවෙන්නේ නෑ. දැන් අර දැල්ලගේ විතරක් පොඩි එහෙම දෙයක් තියෙනවා. කවුරු හරි දන්න අය ඉන්නවද? දැල්ලගේ විතරක් එහෙම දෙයක් තියෙනවා කියලා පොඩි. අම්මලට උයන් උදව් කරනකොට දැල්ලෝ උයනකොටත් ළඟට වෙලා බලාගෙන ඉඳලා නැද්ද? නෑ. අර තීන්ත තියෙන කොටස් එක්කම උයන්නේ නෑ පුතේ. තීන්ත මඩිත් එක්කම දැල්ලව උයනකොට පුතේ දැල්ලගේ ඇඟ ඇතුලේ තියෙනවා මේ කාට්ලේජ් මේ කොටසක් තියෙනවා. ඒක අයින් කරන්න ඕනේ පුතේ. මොකක්ද ඒකට කියන්නේ? දැලි පොත්ත. අහලා තියෙනවද වචනේ? දැලි පොත්ත කියන එක අහලා තියෙනවද? නෑ. දැලි පොත්ත අයින් කරා. එයාගේ විතරයි එහෙම දෙයක් දකින්න ලැබෙන්නේ. හැබැයි බෙල්ලා, ගොළු බෙල්ලා වගේ අයගේ බාහිර කවචයක් තියෙනවා. නේ එක්ස්ටර්නල් ෂෙල් එකක් තියෙනවා. ආරක්ෂාව සඳහා ඒක භාවිතා වෙනවා. හරි. චනුල් කියන්න පුතේ ඊළඟ තිත. හිස පේශිමය පාද සහ අන්තරාංග ගොනුව ලෙස දේහ ප්‍රධාන කොටස් තුනකින් යුක්තය. දේහ ඛණ්ඩවලට බෙදී නැත. මේ බලන්නකො දේහ ප්‍රධාන කොටස් තුනයි. හිස, අන්තරාංග ගොනුව, පේශිමය පාදය. කොටස් වලට බෙදලා නැහැ. මෙයා ඛණ්ඩණය වෙලා නැහැ. අපි දැන් ඊළඟට ඉගෙන ගන්න කට්ටිය තමයි පුතේ හොඳටම ඛණ්ඩණය වෙලා තියෙන්නේ. හරිද? ආර්ට්‍රොපෝඩා. දැන් අපි අර ඇනලීඩාවන්ගේ ගත්තාම මේගොල්ලොත් හොඳටම ඛණ්ඩණය වෙලා ඉතින් මේගොල්ලෝ දැන් ඊළඟ කට්ටියක ටැග්මටයිසේෂන් කියන එකත් පෙන්නනවා. මේගොල්ලෝන්ගේ එහෙම දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. හරි. කවුද කියන්නේ? ජනු ගගනි කියන්න පුතේ ඊළඟ තිත. ක්ලේශවලින් තෙත් වූ දේහානුවර්ණයක් දරයි. මේගොල්ලෝ අල්ලලා බැලුවාම පුතේ වියලි ස්වභාවයක් දකින්න ලැබෙන්නේ නැහැ කිසිම විට. වියලි ස්වභාවයක් දකින්න ලැබෙන්නේ නැහැ කිසිම විට. හරිද? සෑම විටම සෙවල සහිත ගතිය. ශ්ලේෂ්මලයෙන් ආවරණය වෙච්ච සමක් තියෙන්නේ. සම ශ්ලේෂ්මලයෙන් ආවරණය වෙලා. හරි? හෂෙන් කියන්න පුතේ ඊළඟ එක.
මොලස්කාවන්ගෙන් ඇතැමෙක් කැල්සියම් කාබනේට් CaCO3 වලින් සෑදුණු බාහිර හෝ අභ්‍යන්තර කවච දරති. එය ප්‍රවරණය මගින් ශ්‍රාවය කරයි. ප්‍රාවරණය මෙන්න මෙතන තියෙන්නේ මේ අන්තරාංග ගොනුවේ මේ කොටස තමයි ප්‍රාවරණය. මේ ප්‍රාවරණය ශ්‍රාවය වෙන දෙයක් තමයි මේක CaCO3 කැල්සියම් කාබනේට්. උණුක වල තියෙනෙත් ඒකම තමයි. CaCO3 වලින් ඇදලා තියෙන්නේ. තේරුණාද? හරි. එතකොට හංස අද පොඩ්ඩක් ඉමු ඔහම. හරි. ඊට පස්සේ කියන්න කෝකිල අද ආවනේ නේද? කියන්න පුතේ. කෝකිල ඊළඟ දිට කියන්නේ. කොහොනේ හිටියනේ? මම ඒ වෙලාවට කිව්වා පාඩම කියවනවද නැද්ද කියලා. කෝකිල වල කියවන්න වෙනවා. ඊළඟ දිට කියන්න බලන්න. දේහ කෝකිල නැද්ද? ඉමාෂ් කියන්නේ දේහ ද්විපාර්ශ්වික සම්මිතියක් දක්වයි. අන්න හරි. ඒ කියන්නේ පුතේ දැන් ගොළු බෙල්ලගේ පොඩ්ඩක් කට්ටනම් පැත්තකට ගිය ගතියක් තියෙනවා තමයි. අපි හංගොල්ල ගමුකෝ. හරි මැද්දෙන් මෙහෙම කපලා වෙන් කරන්න පුළුවන් සමාන කොටස් දෙකක්. ඊට පස්සේ බූවල්ලා ගත්තොත් එහෙම හරි මැද්දෙන් කොටස් දෙකකට කපලා වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ කවුද අපේ මේ දැල්ලා ගත්තොත් එහෙම හරි මැද්දෙන් යාව කොටස් දෙකකට වෙන් කරලා යවන්න පුළුවන්. තේරුණාද? හරි. ඊළඟට කියන්නේ කවුද? කවිඳු කියන්න පුතේ ඊළඟ එක. ලිංගික ප්‍රජනනය සිදු කරයි සාමාන්‍යයෙන් ඒක ලිංගික එක ජන්මානු වර්ගයක් සතුන් වේ. ඒ කියන්නේ මොකද්ද? ඒක ලිංගික සතුන් වේ කියලා කියන්නේ. ලිංගික ප්‍රජනනය තමයි තියෙන්නේ. ඒ මොකද්ද? ඒක ලිංගිකයි කියලා කියන්නේ දැන් ප්‍රජනනය පාඩම අපි ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. මිනිසා ඒක ලිංගිකයිද ද්විලිංගිකයිද? මිනිසා ඒක ලිංගිකයිද ද්විලිංගිකයිද? මොකද හිතන්නේ? ඒකලින්කයි. මොකද්ද? ඇහෙන්නේ නැහැ. ලැජ්ජාවෙන් වගේ කියන්න එපා පුතේ. හයියෙන් කියන්න බය වෙන්න එපා. ලිංගිකයි ද්විලිංගිකයි කියලා කිව්වා. හරි? පුතේ ඒකලිංගිකයි කියලා අදහස් කරන්නේ ඒකලිංගිකයි එහෙම ඒකලිංගිකයි කියලා කියන්නේ පුරුෂ පාර්ශවය සඳහා පුරුෂ ප්‍රජනන පද්ධතිය. ස්ත්‍රී පාර්ශවය සඳහා ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය. එකලිංගික ස්වභාවයක් දක්වනවා. එකලිංගික ස්වභාවයක් දක්වනවා. ද්විලිංගිකයි කියන එක තමයි ප්‍රශ්නේ. එතකොට ඒ කොටස් දෙකම තියෙනවා. එහෙම සත්තු ගැන කතා කරානේ අපි කලින්. නේද? මෙයා ඒකලිංගිකයි. හරි? මෙයා ඒකලිංගිකයි. හරි? ඔක්ටොපස්ලගේ මහත්ය ඔක්ටොපසුත් ඉන්නවා. ඔක්ටොපස්ලගේ නෝන ඔක්ටොපසුත් ඉන්නවා. තේරුණාද කියපු එක? මයික් නා ඕන් කරන් ඉන්නවා මේ. හරි? එතකොට මතක තියාගන්න. එතකොට ඒකෙන් මතක තියාගන්න අවිෂරත් ලොග් වෙන විදියක් නැතුව උගක් try කරනවා. එයාටත් කවුරු හරි යාළුවෙක් මැසේජ් එකක් දාන්න. මේ මතක තියාගන්න. එතකොට ඒ විදියට මේ දෙගොල්ලෝ ඉන්නේ. හරි? මහත්ය ගොළු බෙල්ල නෝන ගොළු බෙල්ල. එහෙම ඉන්නේ. හරි? අපි ලියමුද? මෙහෙම එකක් තියෙනවා. මම මේ කියන සත්තු ටික අලවන්න ඕනේ පුතේ. මම මේ කියන සත්තු ටික අලවන්න ඕනේ. හරි. මේ කට්ටිය එහෙනම් අලවන්න ඕනේ පුතේ. කැන්සල් කරන් ලියා ගන්න. ගොළු බෙල්ල අලවන්න ඕනේ. මේ ඔක්කොම හොයාගන්න බැරි වෙයි. මේකෙන් යම්කිසි ප්‍රමාණයක් හරි මේ අලවන්න කියලා තමයි කියන්නේ. ගොළු බෙල්ල අලවන්න ඕනේ, හංගොල්ල අලවන්න ඕනේ. ඊට පස්සේ දැල්ල අලවන්න ඕනේ. බූවල්ල අලවන්න ඕනේ.
තව බෙල්ලෙක් අලවන්නම ඕනේ. බෙල්ලෙක් අලවන්න ඕනේ. ඊට පස්සේ පුතේ අටපියල්ලා අලවන්න. අටපියල්ලව දන්නවද? ඈ ළමයි අටපියල්ලව දන්නවද? දැන් කට්ටිය සද්ද නැතුව හිටියේ. අටපියල්ල කිව්වම සද්ද නැතුව හිටියේ. දන්නවද අටපියල්ල? උතු බෙල්ලා වගේ එකක්. පොඩි වෙනසක් තියෙනවා. මම අටපියල්ලගේ ෆොටෝ එකක් දාන්න. කයිට. මෙයාව දැකලා නම් අඩු ඇති කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඔය පෘෂ්ඨීය පෙනුම සහ උදරීය පෙනුම මෙයාගේ දැකලා තියෙනවද? දැකලා තියෙනවද බලන්න. දැකලා නැද්ද? නෑ සර්. නෑනේ. ඔන්න යා තමයි පුතේ මේ අටපියල්ල කියලා කියන්නේ. හරි. එහෙනම් ලියමු පොඩි නෝට් එකක්. මොවුන්ගේ දේහය ප්‍රධාන වශයෙන් මාංශමය කොටස් වලින් පොඩ ඉන්න මේක ලියලා කියන්න. ප්‍රධාන වශයෙන් මාංශමය කොටස් වලින් සැකසී ඇති නිසා මෘද්වංශීන් ලෙසද හැඳින්වේ. ඔයාලට කොතනින්ද දන්න කොච්චරක් ඉඩ ඕනද කියලා අපි කොතනින්ද දන්නද පුතේ? මුලින්ද කවුරු හරි කියන්නකෝ දැන් කොච්චරක් ලියන්න ඉඩ ගියාද කියලා අලවන්නත් එක්ක කොච්චරක් රූල් කීයක් විතර? මෘද්වංශීන් ලෙස හැඳින්වේ. රූල් 10ක් සර්. රූල් 10ක් මදි වේ. රූල් 10ක් අලවන්නත් එක්ක මට හිතෙනවා මදි වෙයි කියලා. අනේ මන්ද 18යි. රූල් 18ක් ලු මිනදට. ඔයා 21ක් ලු. ඔව් එක එක්කෙනාගේ ඉතින් ඒ අලවන ප්‍රමාණය ගැන හිතලා නේද? එහෙම හරි. මේම ලියමු. දර්ශීය සත්වයා ලෙසට ගොළුබෙල්ලා සැලකිය හැක. දර්ශීය සත්වයා ලෙසට ගොළුබෙල්ලා සැලකිය හැක. හිස පේශිමය පාදය හා අන්තරංග ගොනුව ලෙස ප්‍රධාන කොටස් තුනකි. අර මේ බෙල්ලෝන්ගේ පුතේ ඕගොල්ලෝ එක එනේ කරලා තියෙනවද දන්නේ නැහැ. බෙල්ලාගේ මේ එක පැත්තකින් පුතේ යා මේ ජලයෙන් ලබාගෙන තව පැත්තකින් ඉවත් කරලා යනවා. මෙයාගේ තියෙනවා විශේෂ කෙඳි జాතියක්. හරි චලනයන් සඳහා ඒවට කියන්නේ පුතේ මේ busy threads busy තන්තු කියලා කියන්නේ busy තන්තු. හරි
එහෙම තියෙනවා. නිකන් කිව්වේ දැනුම පිණිස. ඉස්සරහට මේ බයොලොජි එහෙම කරන්න ආසාව තියෙන අය මේ පැත්තට තව දිගටම හදාරන්න වෙනවනේ. තව යාට අභ්‍යන්තර ව්‍යුහයන් ප්‍රජනන ක්‍රියාවලිය කොහොමද ඒවා ඉගෙන ගන්න පුළුවන්. හරි. අලවන්න නෙමෙයි අලවන්න තිබ්බනේ. තරුවක් දාන්න. මොලුස්කාවන්ගේ ලක්ෂණයන් මෙසේය. මොලුස්කාවන්ගේ ලක්ෂණයන් මෙසේය. අපි ඊළඟ සෙෂන් එකේ කෙමිස්ට්‍රි කරමු නේ. ඔතන පුතේ තියෙනවානේ තිත් 7ක්. තිත් 7ම වෙන පාටකින් ලියන්න ඉඩ තියන්න ඕවා ඉතින් මතක තියෙන්න ඕනේ. අපිට මං හිතන්නේ ලබන සතියේ පාඩම ඉවර කරන්න පුළුවන් වෙයි. තමයි සතියේ සෙෂන්ස් තුනම ගත්තත් පාඩම ඉවර කරන්න පුළුවන්. එතකොට පුතේ එතන ඉඳන් සති දෙකකින් වගේ ටෙස්ට් එක තිබ්බනම් හරි නේද? කමක් නැහැ නේද? එතකොට කල් ඇති නේද? එතන ඉඳන් සති දෙකකින් වගේ ටෙස්ට් එක ඊළඟ එක හරි නේද? කියන්නේ යන් කැතයි වගේද වෙන්නේ. මොකද හිතන්නේ? කුත් කියන්නේ අම්මෝ අවුලක් නැහැ. අවුලන්නේ අන්න ඕන එකක් ඕන එකක්. හරි. අන්න ඒව තමයි ඉන්නවා. අද නම් මම ඔළුවෙන් හිට ගන්න ගියොත් හිට ගන්නවා. මොකද තුන්වෙනි සෙෂන් එකේ පේරන්ට්ස් මීටින් එකනේ. අද මම මොකද්ද කියන්නේ? ඒ කියන ඕනම දෙයක් අද කරනවා. හරි. මේ පුතේ මට කියන්නකෝ මොලස්කාවන්ට මොකද්ද දැම්මේ කියන්නේ? simple Caesar. capital C sir. අන්න කැපිටල් උත් දාලා සිම්පල් උත් දාලා. අන්න ඕකනේ වෙන්නේ. සිම්පල් සීසර්. සිම්පල් Caesar දැන් හරි. එහෙනම් දාමු පුතේ සිම්පල් D ආත්‍රපෝඩා. පුතේ මම දෙමළ ගැන එහෙම ලොකු වේදනුමක් නැහැ. පෝඩා කියලා කියන්නේ මම හිතන්නේ ඵලයන් කියලා කියන එකටද යන්න කියන එකටද? ඵලයන් ඵලයන් කියන එක නේ. දැන් එතකොට ඒ ඵලයන් කියන්නේ කකුල් වලින්මනේ. දැන් එතකොට මේක සිංහලෙන් සංධිපාද. පාද කියන්නේ කකුල්. එතකොට ලතින් වලින් ආර්ත්‍රෝපෝඩා. පෝඩා කියන්නේ සංධි සහිත පාද දෙක. ඒක පාද සම්බන්ධයි. මොනවා හරි මේක මේ මොනවා හරි සම්බන්ධතාවයක් ඇති මේවැ මේ මොනවා හරි සම්බන්ධතාවයක් ඇති. එතකොට ආර්ත්‍රෝපෝඩා සංධි සහිත පාද තියෙන පුතේ. සංධි සහිත පාද තියෙන්නේ. දැන් අපේ කකුලක් අරන් බැලුවොත් මෙහෙම ඔය වගේ සාමාන්‍ය කකුලක් පුතේ. ඔය වගේ නේ. හරි තාම කකුල පහළට ගියේ නැහැ. නැත්නම් කකුල නැහැ කියන්නේ. හරි. එතකොට කැරපොත්තගේ කකුලක් ගත්තොත් ඔය වගේ ස්වභාවයක් නේද තියෙන්නේ. අපේ මේ තැන්වල ජොයින්ට්ස් තමයි තියෙන්නේ. හැබැයි ඒක අස්ථි වලින් ගන්නට ඇවිල්ලා කණ්ඩරා සමග පේශි සම්බන්ධ වෙලා ඊට පස්සේ කාටිලේජ් කොටස් තියෙනවා. මෙයාගේ මේ කොටස් ගලවන්න පුළුවන් නේද? මදුරුවෙක් වෙම අල්ලගෙන ගලවලා බලන්න. කැරපොත් එක්කම අල්ලගෙන මේ කෑලි ගලවලා බලන්න. ගලවලා නැද්ද ඔයගොල්ලෝ? එනවා සර්. ෂේ කවුද පුතේ? ෂේ කැත වැඩවලට පෙනී එක කැත වැඩ කියන්නේ පුතේ අප්පා. මට පන්තියක් කරන්න එපා වුණා කමන්නේ මේක අහගන්නකො. මේ ඒකට සංදි සහිත පාද තමයි තියෙන්නේ. හරි? ඉතින් සංදි සහිත උපාංග තියෙන්නේ මේගොල්ලෝ. සංදි සහිත උපාංග තියෙන්නේ. දෙන්නෙක්ට දෙන්න පුළුවන් මේ කියවන්න නේද? ඡේදයක් තියෙන්නේ. අපි කාටද දෙන්නේ? පල්ලෙහාම ඉඳන් කාට හරි දෙමු. යශෝද්‍යා පළවෙනි ඡේදයෙන් භාගයක් කියන්නකො පුතේ. අනිමාලියා රාජධානිය වැඩිම ජීවි විශේෂ සංඛ්‍යාවත් අයත් වංශයේ වේ. සත්ත්ව විශේෂ අතරින් 175 පමණ මෙම කාණ්ඩයට අයත් වේ. ආර්ත්‍රෝපෝඩා වංශයේ වැඩිම ජීවීන් සංඛ්‍යාවත් අයත් වන වර්ගය වන කුමින් වේ. හරි පොඩ්ඩ හරි පුතේ.
75ක් විතර මෙයාලු සත්ව විශේෂ වලින්. තේරුණාද? සන්දානගත වුණොත් එහෙම අපිට හිතා ගන්නත් බෑ. තේරුණාද? අර සන්දානගත වෙලා නැහැ තාම. ඒ තරම් ඒගොල්ලෝගේ බුද්ධිය මුහුකුරා ගිය බවක් දැනෙන්නේ නැහැ. හැබැයි සමහර සිදුවීම් වලදී ඒගොල්ලෝ සන්දානගත ස්වභාවයක් දෙනවා. දැන් කූඹි ගුලක ඉන්න කූඹි තුල තියෙන එකමුතුභාවයෙන් ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. හරි? කියන්න පුතේ වගීෂ. එතන ඉඳන් කියවන්න. ජීව විශේෂ. කොහේ කියන්නේ? ජීව විශේෂ 9,50,000 පමණ ඊට අයත් වේ. සන්ධිපාද වන සමනලයා, මීමැස්සා, පළගෙඩියා, මදුරුවා ආදී කෘමීන්ද මකුළුවා, ගෝනුස්සා, එකරැල්ලා, බත්තයා, ඉස්සා, කකුළුවා, බෙලි ඇනයා වැනි සතුන්ද මෙම වංශයට අයත් වේ. අන්න හරි පිළියන්නේ. ඒ කට්ටිය ඔක්කොම මේකට අයිති. එතකොට ඉතින් විශේෂ ස්පීෂීස් විතර 9,50,000ක් ඉන්නේ. තේරුණාද? අපි බලමු මේ රූප නම් පොඩ්ඩයි දීලා තියෙන්නේ. මොනවද මේගොල්ලෝගේ විශේෂ ලක්ෂණ කියන්න පුතේ විහාරා. කියන්න පුතේ පළවෙනි දිත භෞමික හා කරදිය මිරිදිය පරිසරවල වාසය කරයි. පොළවේ ඉන්නවා, කරදියේ ඉන්නවා, මිරිදියේ ඉන්නවා. ඇයි පුතේ කකුලෝ ඉස්සෝ පොකිරිස්සොත් මේකට නෑ ඉතින්. ඒ නෑ කරදියෙත් ඉන්නේ. ආකාශෙත් ජයරගෙන ඉන්නවා, පියාඹනවා යන්නයි. හරි? උමේෂිකා කිව්වේ නෑ නේද? ඒ අශෝධ්‍යන ඉස්සර කිව්වේ නේ. උමේෂිකා කියන්නේ ඊළඟ එක පුතේ. ත්‍රිපස්තරකය සිලෝමිකය සංධි සහිත උපාංග දරයි. මේ නිසා සංධිපාදකින් ලෙස හැඳින්වේ. ඔව් සංධි සහිත පාද තියෙනවා. අන්න ත්‍රිපස්තරයි. ඇතුලේ සීලෝමික කුහරයක් තියෙනවා. සීලෝමිකයි. හරි? කියන්න තෙවමික දේහය කණ්ඩනය වී ඇත කණ්ඩ එකතු වී ටැග්මා හිස උරස උදය ආදී සැදී. දැන් බලන්නකො භූමින්ගේ හිස තියෙනවා, උරස තියෙනවා, උදරය තියෙනවා. හිස, උරස, උදරය. දැන් ගෝනුස්සගේ හිසයි මේ කොටස එකතු වෙලා වලිගයක් තියෙනවා. කොහොම ගෝනුස්ස නෑ තමයි ඈ. ශීර්ෂ මේ උදරීය කොටස මේකයි. ඈ එතකොට කකුළුවගේ වට ඔය වගේනේ තියෙන්නේ ටැග්මා වලට බෙදලා තියෙන කොටස් ඛණ්ඩණය වෙලා තියෙනවා. ඒකත් පුතේ සුවිශේෂී කොටස් වලට වෙන් වෙලා ටැග්මටයිසේෂන් කියලා කියන්නේ. හරි? විශේෂයි ලක්ෂණ. ඒක විශේෂ ලක්ෂණයක්. කාරණාවක් ලියන්නම් පුළුවන් දෙයක් තමයි. එයාට විතරයි ඒක. දේහය ඛණ්ඩණය වී ඇත. ඛණ්ඩ වලට එකතු වෙලා. ඒ කියන්නේ ටැග්මා වලට වෙන් වෙලා තියෙනවා. හරි? ත්‍රිශාලා කියන්න පුතේ ඊළඟ එක. දේහය මතු පිට කයිටීන් උච්චාරණයක් ඇත. එය පිටසැකිල්ල ලෙස ක්‍රියා කරයි. ඔව් පුතේ පිටසැකිල්ල පිට කැසිල්ල එහෙම නෙමෙයි. මේගොල්ලෝ දැකලා ඇති. කරපොත්ත එහෙම නෑ. පොත්තක් විතරක් තියෙනවා. ඒගොල්ලෝ හැවාරිනවා. අන්න ඒක පුතේ විභාගෙදී එන්න පුළුවන්. මේ කයිටීන් වලින් ඕන හයිලයිට් කරගන්න. කයිටීන් වලින් ඇතිච්ච උච්චාරණයක් තියෙන්නේ. ඒක ජලය ආරක්ෂා කරන්න තමයි වැදගත් වෙන්නේ. තේරුණාද? ජලය ආරක්ෂා කරන්න වැදගත් වෙන්නේ. ඊට පස්සේ කියන්න සිතුම් ඊළඟ එක කියන්න පුතේ ඇතැම් විශේෂ පියාපත් දරයි. ඔව් ඉතින් ඒක නම් දන්නවද පියාඹලා ඉන්නවද දැන් නේද? මොලුස්කාවන් යටතේ තියෙන ඔව් ඒක මතක් කරපේ හොඳයි. මොලුස්කාවන් යටතේ තියෙන 13.2 අඳින්න ඕනේ. ඇඳලා අලවන්න දෙයි නෑතු වෙදිනේ. ඇඳලා අලවන්නේ. හරි? සවනි ඊළඟ තිත කියන්න පුතේ. දේහයේ ද්විපාර්ශ්වික සම්මිතියක් දක්වයි. දේහය පුතේ ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙනවා. ඒ කියන්නේ කැරපොත්ත අරන් හරි මැද්දෙන් මෙහෙම කැපුවොත් සමාන කොටස් දෙකක නැංග මොකද වෙන්නේ පුතේ? බෙදිලා යනවා. තේරුණාද? සනුක අන්තිම දෙත කියන්නේ ගැහැණු සහ පිරිමි සතුන් නැත. එනම් ලිංගික ද්විවිරෝධතාව පෙන්වයි ලිංගික ප්‍රජනනය සිදු කරයි.
නෝන කරපොත්තක් ඉන්නවා මහත්ය කරපොත්තක් ඉන්නවා. හරිද? එහෙනම් තේරුණාද ඒක? නෝන කරපොත්තක් ඉන්නවා මහත්ය කරපොත්තක් ඉන්නවා. හරිද? එහෙනම් ඒගොල්ලෝ ලිංගික වශයෙන් දෙපාර්ශ්වයක් දකින්නේ ඉන්නේ. හරි? අපිට ලියන්න නම් වෙලා මදි වෙයි මේක නේද? ඊළඟ සෙෂන් එකත් බයෝ කරොත් නම් වැඩේ හරියන්නේ සර් කරපොත්තු රහ ඇතිනේ. කනවා පුතේ අපි කන්නේ නැතුණාට ගොඩාක් කනවනේ පුතේ තේරුණාද මේ ආත්‍රපෝඩාව කියන්නේ අනාගතයේදී මේ විද්‍යාඥයෝ අදහස් කරනවා අනාගතයේදී ඒ කියන්නේ මිනිස්සු ගැන කතා කරන්නේ අපි ගැනනේ කතා කරන්නේ වෙන අය වෙනෙවුන්ට මොකුණත් කමන්නේ නැහනේ මිනිසාගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලියගේ හොඳම වෙනත් ජීව සංඝටක විදිහට තමයි සලකන්නේ. පෝෂ්‍ය සංඝටක විදිහට සලකන්නේ. අපි කියන තුනට ඔයගොල්ලෝ දැකලා නැද්ද පිටරටවල මේ ගෝනුස්සෝ, පට්ටෑයෝ, කකුලෝ නපුත් කරනවනේ. එතකොට මකුළුවෝ උඹ කන්නේ ඉන්නව නේද? දැකලා ඇතිනේ නේද? අර ටොම් යන් ගුන් එකේද කොහෙද මම දැක්කා. මට මතක නැහැ ගෝනුස්සෙක් පණ පිටින් මෙහෙම කනවා. අර අලිපැටියෙක් ටෝනි ජායින් මට ඒ මතක විදිහට ඒක පණ පිටින් ගෝනුස්සෙක් කනවා. මේවා තියෙනවා ඉතින් ඒ රටවල ආහාරයට ගන්නවා. එතකොට අපි ආර්ට්‍රෝපෝඩාව කතා කරලා ඉවරයි නේද? හරි. ඊළඟ සෙෂන් එකේදී කතා කරන්නේ රසායන විද්‍යාව. මට කවුරු හරි කියලාද රසායන විද්‍යාව අන්තිමට නැවැත්තුවේ කොතනින්ද කියලා? පෘෂ්ඨ වර්ගඵල ඉවර කළා වගේ නිකන් මතකයක් තියෙනවා මට. මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඇයිස අපි කූඹි කන්නේ මම නම් කූඹි කන්නේ නැහැ කූඹි අපිව කනවා ආරක්ෂාව පිණිස හරි මම ලින්ක් එකක් එවන්නම් පුතේ අපි ඒකෙදි රසායන විද්‍යාව කොට සාකච්ඡා කරමු